දැන් අපි බහුපදශෘත කියන පාඩමේ බහුපදශෘත බෙදීම යටතේ තමයි හිටියේ. ඔක කිව්වා බහුපදශෘත බෙදන්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා කියලා. අපි මේ පාඩම මුලින් පටන් ගන්නකොට සාකච්ඡා කිව්වා. එතකොට එකෙන් පළවෙනි ක්‍රමය තමයි දීර්ඝ බෙදීමේ ක්‍රමය. ඒක අපි සාකච්ඡා කරා. දෙවෙනි ක්‍රමයෙන් විදිහට අපි ගත්තේ බෙදුම් ඇල්ගොරිතම් එකේ ක්‍රමය. ඒ ක්‍රමයත් අපි ගන්නත් අද සාකච්ඡා කරා. අද අපිට තියෙන තුන්වෙනි ක්‍රමය. ඒ කියන්නේ සාධක ප්‍රමේය සහ ශේෂ ප්‍රමේය භාවිතයෙන් බහුපදශෘත බෙදීම කියන එක. සාධක ප්‍රමේය ශේෂ ප්‍රමේය. හතරවෙනි එක තමයි ඒක සිලබස් එකෙන් අයින් කරලා තියෙන්නේ මේ. අපි ඒකට කියනවා මේ හතරවෙනි එක සංශ්ලේෂ බෙදීම. ඒක සිලබස් එකේ නැහැ. ඒක නිසා අපි මේ තුන විතරයි ඉගෙන ගන්න. අපි කලින් දෙක හොඳටම සාකච්ඡා කරා. මතක තියාගන්න. මෙතන සාධක ප්‍රමේය සහ ශේෂ ප්‍රමේයනුත් වෙන්නේ මොකද්ද? බහුපදශෘත බෙදෙන එකම තමයි. මේ බහුපදශෘත බෙදීමේ ක්‍රම දෙකක්ම තමයි මෙතන තියෙන්නේ. අපි දැන් මේ එක එක ගැන වෙනම කතා නෑ. ඊළඟට අද අපිට තියෙන්නේ මේ සාධක ප්‍රමේයෙන් ශේෂ ප්‍රමේයෙන් බෙදෙනකොට. දැන් අපි බලමු මේකට යන්නේ කියලා. දැන් සාධක ප්‍රමේය සහ ශේෂ ප්‍රමේයෙන් භාවිත කරන සූත්‍ර බෙදන්න කලින් අපි ශේෂ ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා බලමු. ශේෂ ප්‍රමේය කියන්නේ මොකක්ද? මෙන්න මේක ශේෂ ප්‍රමේය කියන්නේ fx කියන බහුපදශෘතය. මෙන්න fx කියන මෙන්න මේ වගේ බහුපදශෘතයක්. fx කියන බහුපදශෘතය. x ඍණ ඇල්ෆා කියන එක්කෙනාගෙන් බෙදුවට පස්සේ ශේෂය f ඇල්ෆා. ශේෂය f ඇල්ෆා කියලා කියන්නේ. එතකොට මෙතන තියෙන්නේ මේක තමයි දැන් ශේෂ ප්‍රමේය කියන්නේ මේක. දැන් මේක එකපාර කෙනෙකුට තේරෙන්නේ නැත්නම් අපි මේක ප්‍රූෆ් එක බලලිමු. එතකොට සමහරට තේරෙන්න පුළුවන්. බලන්න මෙන්න මේ ප්‍රූෆ් එකේ තියෙන්නේ. ප්‍රූෆ් එක කරන්නේ මෙහෙමයි. fx යන බහුපදශෘතය. ශ්‍රිතය. x ඍණ ඇල්ෆා ගෙන් බෙදු විට මම හිතනවා ලබ්ධිය px ද අපි දන්නා මෙතන මේ බෙදන්නේ මොකෙන්ද මේ බෙදන්නේ? රේඛීය ශ්‍රිතයකින් බෙදන්නේ. රේඛීය ශ්‍රිතයකින් බෙදන්නේ. එතකොට රේඛීය ශ්‍රිතයකින් එහෙම නැත්නම් රේඛීය පදයකින් බෙදුවට පස්සේ අනිවාර්යෙන් ශේෂය ලබ්ධිය px ද ශේෂය මොකද්ද වෙන්න ඕන? අනිවාර්යයෙන්ම ශේෂය නියතයක් එන්න. පැහැදිලිද? මෙයාට වඩා මාත්‍ර එකක් අඩු එකනේ. ශේෂය ආර්ධ නම් මොකද අපි දන්නේ බෙදුම් ඇල්ගොරිතම් එක අපි කිසත් ඉගෙන ගත්තා. බෙදුම් ඇල්ගොරිතම් එක අනුව. කොහොමද එන්නේ? අපට ලියන්න පුළුවන්. fx කියන එක නා සරල සමයි x ඍණ ඇල්ෆා px නලබ්ධිය plus r. අපි ශේෂය එහෙම හොයන්න ඕන නම් මොකද කරන්නේ? මෙයා අයින් වෙන විදිහට කෙලිම x සමාන ඇල්ෆා දාන්න. ඇල්ෆා දැම්මොත් මෙතන f ඇල්ෆා සරල සමයි r. කියන්නේ f ඇල්ෆා සමාන ය. මේ තමයි ශේෂ ප්‍රමේය. මොන සාධනයක් කරා? මොකද්ද? fx කියන බහුපදශෘතය x ඍණ ඇල්ෆා ගෙන් බෙදුවාම ශේෂය f ඇල්ෆා. මේ තියෙන්නේ fx කියන බහුපදශෘතය මෙයාගෙන් බෙදුවට පස්සේ ශේෂය කෙලින්ම අපි දෙනවා. මෙන්න මේ පදේ බිඳුව වෙන විදිහට එන ගාගේ සෙට් වෙන විදිහට මේ ෆන්ක්ෂන් එකේ දාන්න ශ්‍රිතේ දාන්න කෙලින්ම ශේෂය ගන්න පුළුවන්. මෙතන තියෙන විශේෂත්වය මතක තියාගන්න. මේ ශේෂ ප්‍රමේය වළංගු වෙන්නේ නැත්නම් මේ ශේෂ ප්‍රමේය අර්ථ දක්වලා තියෙන්නේ මොකටද? රේඛීය පදවලින්. රේඛීය පදවලින්. අන්න ඒක තරුවක් දාලම ලියා ගන්න. ශේෂ ප්‍රමේය වළංගු වෙන්නේ. ශේෂ ප්‍රමේය වළංගු වෙන්නේ මොකටද? රේඛීය පදවලින් බෙදෙන අවස්ථාවල. රේඛීය පදවලින් බෙදෙන අවස්ථා සඳහා පමණයි. හරිද? ඒ කියන්නේ ශේෂ ප්‍රමේය වළංගු වෙන්නේ රේඛීය පදවලින් බෙදෙනකොට විතරයි. දැන් උදාහරණයක් විදිහට කෙනෙක් තර්ක කරන්න පුළුවන් මෙහෙම. fx කියන බහුපදශෘතයක් තියෙනවා. එයා මට බෙදන්න ඕන වර්ග ශ්‍රිතයක. ඒ කියන්නේ මම ගන්න 3x වර්ගය. අර 4x ධන 8. දැන් මේ වගේ අවස්ථාවකට ශේෂ ප්‍රමේය භාවිත කරන්න බැරිද? මතක තියාගන්න. මෙතන රේඛීය පද තියෙනවා. මෙතන වර්ග ශ්‍රිතයක් තියෙන්නේ. වර්ග ශ්‍රිතයක් තියෙන නිසා මෙතන එකපාර මේ විලාවේ ශේෂය අපිට මෙහා බිඳු වෙන විදිහට ගෑන් දාලා කෙලින්ම ශේෂයම දාන්න පුළුවන්. බෑ. ශේෂ ප්‍රමේය අර්ථ දක්වලා තියෙන්නේ රේඛීය පද වලින් බෙදෙන අවස්ථාවලට පමණයි. නමුත් මේ වගේ ගණන් මේ ශේෂ ප්‍රමේයෙන් හදන්න පුළුවන් ඒකට වෙනම විශේෂිත ක්‍රමයක් තියෙනවා. ශේෂ ප්‍රමේය නැවත නැවත භාවිතයෙන් සෑදීම කියලා.
ඒක ඉස්සරහට කරමු. ඒක නැවත නැවත දාන්න ඉස්සර ශේෂ ප්‍රමේය එකපාරක් දාන්න විදිහ හරියට පුළුවන් වෙන්න බෑ. අපි ඒක බලමු. මේ වගේ අවස්ථාවල ශේෂ ප්‍රමේය දානවා කියලා කෙලින්ම එකපාර කොහොමද අපිට තේරුම් ගන්න? මෙයාගෙන් බෙදුවට පස්සේ ශේෂය එන්න ඕන මොකද්ද? දැන් මෙතනින් රේඛීය පදයකින් බෙදුවට පස්සේ ශේෂය එන්නේ නියතයක්. නියතයක් මේ නියතයක්. මාර්ගශ්‍රිතයකින් බෙදුවොත් ශේෂය එන්නේ මොකද්ද? රේඛීශ්‍රිතයක්. ඒක නිසා කොහොමත් ඔට්ටු නැහැ. ඒක නිසා ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරමු. දැනට මතක තියාගන්න. ශේෂ ප්‍රමේය වළංගු වෙන්නේ මොකටද? රේඛීය පද වලින් බෙදෙන අවස්ථා සඳහා පමණයි. මෙච්චරයි කතන්දරේ බෙදුවාම හොඳ. පැහැදිලි ඇති කියලා හිතනවා. එතකොට ඒකේ සාධනයක් තමයි මේ මෙතන යටින් දෙන්නේ ශේෂ ප්‍රමේය සාධනය. තව චුට්ටක් බලමු මේක තව පොඩ්ඩක් තියෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මෙතන x ඍණ ඇල්ෆාම අරගෙන f ඇල්ෆා ගත්තේ? ඒ කියන්නේ මේ පදේ බිඳුවේ. අපිට විතර ගන්න බැරිද මේ රේඛීය මේ ශ්‍රිතය වෙනුවට ax ධන b ගන්න බැරිද? අය අපි මේ පාඩම පටන් ගන්නකොට මුලදීම ඉගෙන ගත්තා. රේඛීය ශ්‍රිතයක සාධාරණ ආකාරය ලියන මෙහෙම. ඒක දැන් රේඛීය ශ්‍රිතයකින් බෙදෙනවා කියන්නේ x ඍණ ඇල්ෆාගෙන් බෙදන්න ඕනද? නෑ අපි සාධාරණව අපි එහෙම තමයි දාලා තියෙන්නේ. නමුත් වඩාත් සාධාරණව මෙතන කෙනෙකුට x ඍණ ඇල්ෆා වෙනුවට ax ධන b දාගන්න පුළුවන්. ඒකවල ශේෂ ප්‍රමේය එන්නේ කොහොමද? fx යන බහුපශ්‍රිතය ax ධන b ගෙන් බෙදූ විට මෙහෙම යනවා. ඒ කියන්නේ දැන් විභාගෙදි ශේෂ ප්‍රමේය ලියන්න කිව්වොත් කොහොමද ලියන්නේ? කෙනෙක්ට x ඍණ ඇල්ෆා දාලා ඔහොම ලියන්න පුළුවන්. තව කෙනෙක්ට එයා කැමති ශේෂය ලියාගන්න මෙහෙම නම් වඩාත් සාධාරණ විදිහට ලියන්න එයා කැමති නම් fx යන බහුපශ්‍රිතය ax ධන b ගෙන් බෙදූ විට එතකොට එයාගේ ශේෂය එන්නේ මොකක්ද? මේ පදයේ බිඳුව වෙන විදිහට එයා ගන්න ආදේශ කරනවා. ඒ කියන්නේ ax ධන b සමානයි බිඳුව. ඒ කියන්නේ මෙතන x නේ අපි යුක්ත කරගන්න ඕනේ. x එන ඍණ b බෙදීමයි. x ඍණ b බෙදවන ශේෂය එන්නේ මතක තියාගන්න f ඍණ b බෙදීමයි. පැහැදිලිද? එතකොට මේ එන අවස්ථාන අනුව මෙතන ශේෂය වෙනස් වෙනවා. නමුත් ශේෂ ප්‍රමේය අර්ථ දක්වලා තියෙන මේක ඒක පහසුයි. ශේෂ ප්‍රමේය ලියා දක්වන්න සාධනය කරන්න තිබ්බොත් මේ පළවෙනි එක ලියුවා නම් ඇති. Tamante එක ලියන්න බයයි වගේ නම් සැකයි වගේ නම් මදි කියලා වගේ හිතනවා නම් මේ වඩාත් සාධාරණ ආකාරයෙන් මෙහෙම යන්න. ඒකට මෙහෙම ලියන්න ඕන. අපි යාගේ චුට්ටක් ප්‍රූෆ් එක බලමුකෝ. ඒ කියන්නේ දෙවන අවස්ථාවේ ප්‍රූෆ් එක. ඒත් අර විදියම තමයි. අර විදිහට සිංහලෙන් වාක්‍ය ලියන්න ඕන. මොකද fx යන බහුපශ්‍රිතය ax ධන b ගෙන් බෙදූ විට ලබ්ධිය px ද ශේෂය ඒත් ශේෂයේ නියතයක්ම තමයි ශේෂය ආර්ධ නම් බෙදුම් ඇල්ගොරිතමය අනුව කියලා ලියලා දැන් බෙදුම් ඇල්ගොරිතම එක දාන්න. ඒ කියන්නේ ax b ලබ්ධිය px r මෙතන කෙලින් මේ පදේ බිඳුව වෙන විදිහට අගයන් දාන්න. මෙතන x ටර්න b බෙදී මේ දාන්න ඕන. කෙලින්ම ශේෂය එනවා මේක කියලා. ඔබ තමයි ප්‍රූෆ්. දැන් මතක තියාගන්න බෙදුම් ඇල් දැන් මම පිළිවෙලට නෑ මේක උගන්නේ. මම ඉස්සෙල්ලාම ගන්නවා දීර්ඝ බෙදීමේ ක්‍රමය. ඊට පස්සේ බෙදුම් ඇල්ගොරිතම් එකත් කරලා ඒක ප්‍රශ්නත් සාකච්ඡා කරලා තමයි දැන් ශේෂ ප්‍රමේයට ආවේ. මොකද මේ ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය සාධන තියෙන්නේ මතක තියාගන්න බෙදුම් ඇල්ගොරිතම් එකත් එක්ක. දැන් බෙදුම් ඇල්ගොරිතම් එක තේරෙන්නේ නැති කෙනෙක්ට මේක එකපාර තේරෙන්නේ නැහැ. හරි දෙක දැන් පැහැදිලි කරන්න බෑ ඒක කලින් කියලා දුන්නා. එතකොට ශේෂ ප්‍රමේය කියන්නේ මේක රේඛීය සාධක වලින් බෙදෙන අවස්ථාවලදී ඉතින් අපි උදාහරණ දෙක තුනක් බලමු. බලන්න මම ඔයගලන්ට දීපු ටියුට් එකේ 14 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙහෙම. පහත දී ඇති එක් එක් අවස්ථාවලදී ශේෂය සොයන්න මෙතන fx කියලා ශ්‍රිතේ දීලා තියෙනවා මෙහෙම. සරල සමයි 2x ඝනය ඍණ 3x වර්ගය + 5x ඍණ 1. මෙන්න මේ ශ්‍රිතේ බෙදන්නලු කෙලින්ම x ඍණ දෙකෙන්. x ඍණ බෙදුවම ශේෂය යන්න. ආයි මුකුත් ලියන්න දෙයක් නැහැ. ශේෂය කියලා කෙලින්ම දාන්න. ශේෂය එන්නේ මොකද්ද? රේඛීය සාධකයකින් රේඛීය පදයකින් බෙදන්නේ. රේඛීය පදයකින් බෙදෙනවා කියන්නේ මෙයා බිඳුව වෙන විදිහට මේක දාන්න. ඒ කියන්නේ මේක බිඳුව කරාම x සමානයි 2 ඉන්නේ. x සමානයි 2 මේ ෆන්ක්ෂන් එකේ දාන්න. එතකොට f2 තමයි ශේෂය. මොකද්ද ප්‍රමේය? ශේෂ ප්‍රමේය. ශේෂ ප්‍රමේය කියුවේ මොකද්ද? fx කියන බහුපශ්‍රිතය x මේ ඇල්ෆා ගෙන් බෙදුවම ශේෂය f ඇල්ෆා. මෙතන fx කියන්නේ එයා මෙයාගෙන් බෙදුවට පස්සේ x ට මෙයාගේ දාන්න. ඒ කියන්නේ ශේෂය f2 කෙලින්ම දාන්න පුළුවන් ශේෂ ප්‍රමේය. ආයි බෙදුම් බැලුවොත් මොන වැඩක් නැහැ. කෙලින් මෙතන රේඛීය සාධකයක් තියෙන නිසා එහෙම කෙලින්ම දාන්න පුළුවන්. f2 කියන්නේ මෙයාගේ x තියෙන තැන් වලට 2 දාන්න 2 ගානේ 8යි ඍණ 2 වර්ගය 4යි ධන 10යි ඍණ 1යි. ඔක දාන්න. ඔක තමයි උත්තරේ. එතකොට 16යි ඍණ 12යි ධන 10යි ඍණ 1යි. මෙතන අපි ලැබෙන ඍණ 2යි ඍණ 3යි 13යි කියනවා ශේෂය. ඒ වගේ බොහොම සරල ගණන් තියෙනවා මේකේ. මම තව උදාහරණයක් චුට්ටක් බලන්න.
කියනවා මෙන්න මේ බහුපශ්‍රිතේ 2x ධන 3 ඍණ 3 බෙදන්න කියලා. ඒකට මෙයා බිඳුව වෙන විදිහට ඉස්සෙල්ලා x අගය ගන්න. 3 බෙදීම දෙක. ඒකට ශේෂය කියන්නේ මොකද? අපෙන් අහන්නේ ශේෂය මොකද කියලා? ශේෂය සමානයි f අර බිඳුව වෙන විදිහේ නාගේ මේකේ ආදේශ කරන්න. සෝ මෙතන 3 බෙදීම දෙක. f3 බෙදීම දෙක. f3 බෙදීම දෙක කියන්නේ මේ ෆන්ක්ෂන් එකේ x වෙනුවට 3 බෙදීම දෙක ආදේශ කරලා සුළු කරන්න. 3 බෙදීම දෙක විනාශ. හරිනේ ඔක සුළු කරගන්න. ඒක තමයි ශේෂය. ශේෂ ක්‍රමයේ වළංගු වෙන්නේ. රේඛීය පදයක් කොහෙන් හරි දැක්කොත් කෙලින් මේක ෆන්ක්ෂන් එකේ දාන්න පුළුවන්. අපි තව ගැටලුවක් බලමු. කියනවා fx කියන්නේ මේක. ඒක x ඍණ k ගෙන් බෙදන්න. එහෙනම් මෙයා බිඳුව වෙන විදිහට අගය ගන්න x සමානයි k. ඒකට ශේෂය එන්නේ fk. හරිනේ fk කියන්නේ x වෙනුවට k දාන 2යි k ගණය ධන 3යි k වර්ගය ධන 5යි k ඍණ 2 ඔක තමයි ශේෂය. k කියන්නේ නියතයක්. එතකොට මේක කොහොම තමයි එන්නේ. දැන් මේ වගේ අවස්ථාවල බෙදුම් ඇල්ගොරිතම් එක යොදන්න අවශ්‍ය නැහැ. හරි. දැන් මෙතන කෙනෙක්ට බෙදුම් ඇල්ගොරිතම් එක හදන්න බලන්න fx කියන කෙනා බෙදන්න x නේ k ගේ. ලබ්ධිය px ශේෂය මොකද්ද? r නියතයක් නේ අපි ඒව දන්නවනේ. දැන් මේ වෙලාවේ මේ විදිහට අපි අරගෙන x සමානයි k දැම්මත් මේ පදයේ බිඳු වෙලා කෙලින්ම fk තමයි එන්නේ. අර බෙදුම් ඇල්ගොරිතම් එකෙන් ගන්න එකම තමයි මෙතන ශේෂ ක්‍රමය කියලා එකපාර අපිට ලැබෙන්නේ. විශේෂත්වය මතක තියාගන්න ඕනේ. ඒකේ සාධක වලින් බෙදෙන අවස්ථාවලට විතරයි අපි තව බලමු ගන්න. හොඳයි මේ ටියුට් එකේම තියෙන 15 වෙනි ගාන 15 මම මේ ටියුට් එක දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේක අරගෙන මේක ගණන් හදලා ප්‍රශ්න තියෙනවා වහන්න. මම අතරින් පතර දෙකක් තුනක් විතරයි කරන්නේ. කියනවා මේ මෙන්න මේ බහුපශ්‍රිතය x ධන 2න් බෙදුව විට ශේෂය 29යිලු. සිම්පල් ඒ වලගේ යහන්නේ. ඉතින් අපි දන්නවා රේඛීය සාධකයකින් බෙදන්නේ. මෙයා බිඳුව වෙනකොට x සමානයි ඍණ 2 ඉන්නේ. එහෙනම් ශේෂය කියන්නේ අපිට දීලා තියෙනවා 29යි. එහෙනම් ශේෂය කියන්නේ මොකක්ද අපෝ? f ඍණ 2 තමයි ශේෂය. අර මෙයා බිඳුව වෙන විදිහට එනාගේ මේක කෙලිම දාන්න. f ඍණ 2 සමාන වෙන්න ඕන 29ට. f ඍණ 2 කියන්නේ මොකද්ද? මේ ෆන්ක්ෂන් එකේ x ට ඍණ 2 දාන්න. ඍණ 2 ගණය 9යි ඍණ 2 වර්ගය ධන ඊට පස්සේ ඍණ 2 प्लस a සමානයි 29 කෙලින්ම ශේෂ ක්‍රමය. මෙතන උනන් ඉස්සරහින් ලියන්න මේක ශේෂ ක්‍රමය කියලා දාන්න. ප්‍රශ්නයක් නෑ. එහෙම ලියන්න පුළුවන් නම් හොඳයි. මේ තියරි එක මොකක්ද කියලා. ඒකට ඒකට ලකුණු 5ක් විතර හම්බෙයි. ශේෂ ක්‍රමයෙන් අපිට කෙලින්ම ලියන්න පුළුවන්. මේකෙන් බෙදලා පස්සේ ශේෂය එන්නේ f ඍණ 2 කියලා කෙලින්ම දාන්න පුළුවන්. ඒ ශේෂය 29යි කියලා දීලා දෙනවා. ඒ වලගේ අහන්නේ. දැන් මෙතන සමීකරණයක් එනවා. මේ සුළු කරන්න. සුළු කරලා කෙලින්ම ඒ යුක්ත කරගන්න. කෙලින්ම ඒ වලගේ ලබා ගන්න පුළුවන්. ඔන්න ඔයගේ පොඩි ගණන් ටිකක් මේක දිගට දාලා තියෙනවා. ඒක තනියෙන් try කරලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා අහන්න. දැන් බලන්න ඊළඟට ශේෂ ක්‍රමයෙන් තව ප්‍රශ්නයක්. fx කියන්නේ මෙන්න මේ x වර්ගය ධන bx ධන c කියන බහුපශ්‍රිතය. මෙන්න මේ එක් සාධක වලින් වෙන බෙදුවට පස්සේ ශේෂයන් දීලා තියෙනවා. x ඍණ 2කින් බෙදුවට පස්සේ ශේෂය k. x ඍණ 2කින් බෙදුවට පස්සේ ශේෂය 2යි k. x ඍණ 3න් බෙදුවට පස්සේ ශේෂය 4යි k. ශේෂය 4යි k දීලා දෙනවා. අපෙන් අහන ප්‍රශ්නේ fx යන්න x ඍණ 4න් බෙදුවාම ශේෂය මොකක්ද කියලා අහන්නේ. එතකොට දැන් මේකේ ABC දන්නෙත් නැහැ. නමුත් මෙන්න මේ k වලින් උත්තරයක් දීලා අපිට කරන්න පුළුවන් දේ කරන්න. ඊට පස්සේ බලමු ඊටු ටික. කරන්න පුළුවන් දේ කියන්නේ මොකක්ද? fx කියන එක නා x ඍණ 1කින් බෙදුවට පස්සේ ශේෂය කියනවා. අපිට කෙලින්ම ශේෂ ප්‍රමේය ලියන්න පුළුවන්. f එක සමානයි k. කෙලින්ම ශේෂ ප්‍රමේය දානකොට මේක බිඳුව වෙන විදිහට 1යි. එක මේකේ දාන්න ඒක සමානයි k. f එක කියන්නේ x එක දාන්න. a ධන b ධන c සමානයි k පළවෙනි සමීකරණය. මොකද මෙතන සමීකරණ තුනක් ගැනීමේ chance එක අපිට දීලා තියෙනවා. සමීකරණ තුනක් ගන්න තියෙන a b c නියත තුනම හොයන්න. a b c නියත තුන හොයන්න. නොදන්න පද තුනයි. ඊළඟ සමීකරණ තුනක් ඕන. මේ සමීකරණ තුනෙන් අපිට a b c තුන් දෙනා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ a b c තුන් දෙනා හොයාගත්ත කියන්නේ මේ ෆන්ක්ෂන් එක හරි. ඊළඟට x ඍණ 4න් බෙදුවට පස්සේ මොකද f ඍණ 4න් බෙදුවම ශේෂය කියන්නේ f4 නේ. f4 අපිට හොයාගන්න පුළුවන් a b c කියන තුන් දෙනා දන්නවනේ. අපි මෙහෙම යමු. 1 ඊට පස්සේ අපි දන්නවා x ඍණ 2න් බෙදුවට පස්සේ ශේෂය 2යි k. ඒ කියන්නේ f2 කියන්නේ 2යි k. මේකේ 2 දාන්න එතකොට 4යි a plus 2යි b plus c 2යි k දෙවෙනි සමීකරණය. ඊට පස්සේ x ඍණ 3න් බෙදුවට පස්සේ ශේෂය 4යි k. ඒ කියන්නේ f3 සමානයි 4යි k.
3 දාන්න. එතකොට 3 වර්ගය 9යි. 9යි a plus 3යි b plus c x 3යි දාන්නේ. මේක කියන්නේ 4යි k. 3. දැන් බලන්න ABC නොදන්න පද 3යි සමීකරණ 3යි. මේ සමීකරණ 3 සමගාමීව විසඳන්න ඔබට තේරෙන විදියට. ඉතින් බැරි නම් කියන්නේ මම පස්සේ කියලා දෙන්නම්. මම මේකට වෙලාව ගන්නෙ නැහැ. මම කෙලින් උත්තර ටික දාන්නම්. විසඳලා අපිට කෙලින් මෙතන A B C වල අගේ හොයාගන්න පුළුවන්. එහෙම හොයාගත්තු අගයන් ටික මම දාන්නම්. A ට එන්නේ k බෙදීම 2යි. A ට k බෙදීම 2යි කියනවා. ඊට පස්සේ B ට එනවා ඍණ k බෙදීම 2යි. ඒ වගේම c ට එනවා k. එහෙමනම් මට fx කියන ෆන්ක්ෂන් එක දැන් හදාගන්න පුළුවන් කොහොමද? දැන් මට fx කියන ෆන්ක්ෂන් එක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ k බෙදීම 2යි x වර්ගය minus k බෙදීම 2යි x plus k. fx කියන ෆන්ක්ෂන් එක ඔක. දැන් අහන්නේ fx කියන එක නා x වෙන 4න් බෙදුවට පස්සේ ශේෂය මොකක්ද කියලා අහන්නේ. fx කියන එක නා x වෙන 4න් බෙදුවට පස්සේ ශේෂය කියන්නේ මොකද්ද? ශේෂ ප්‍රමේයෙන් මට කෙලින්ම ලියන්න පුළුවන් f4 කියන්නේ මොකද්ද? ශේෂය සමාන f4 කියන්නේ මේකේ k මේ 4 දාන්න next k බෙදීම 2යි උන 4 වර්ගය 16 ඍණ k බෙදීම 2යි 4 plus k ඔබ චුට්ටක් සුළු කරන්න. එතකොට මෙතන 8යි k ඍණ 2යි k ධන k එතකොට 7යි k කියනවා. දැන් බලන්න x ඍණ 4න් බෙදුවට පස්සේ ශේෂය 7යි k පිළිතුර k වලින්ම ලැබෙනවා. තාමත්ම පහසු ප්‍රශ්නයක්. මේ වගේ ගැටලුවකට බය වෙන්න එපා. බලන්න මේ ටියුට් එකේ තියෙන 17 වෙනි ප්‍රශ්නේ. 17 කියන්නේ මෙන්න මේ සූත්‍රය x ධනය ධන x වර්ගය ධන 2x ධන 6 යන බහුපශ්‍රිතය x න දෙකෙන් බෙදූ විට ලැබෙන ශේෂය හා x ධන 3න් බෙදූ විට ලැබෙන ශේෂයන් සමාන වෙනවලු. මෙන්න මේ සිම්පල් ලේවල් වගේ හරිද? ඉතින් දැන් කරමු මොකක්ද ශේෂය? හරි ලේසි. x න දෙකෙන් බෙදුවාම වෙන ශේෂය මොකද්ද? අපි කෙලින්ම දන්නවා f2. මෙයා බිඳුවේ විදිහට ගෙන දාන්න x2. එතකොට x සමාන 2 දාන්න. ඒ ශේෂය සමාන වෙනකොට මෙයාගෙන් බෙදුවාම වෙන ශේෂය මෙයාගෙන් බෙදුවාම වෙන ශේෂය f ඍණ 3. මෙයා බිඳුවේ විදිහට යගේ මේක දාන්න. ඒ f2 සමාන වෙන f ඍණ 3. f2 කියන්නේ මොකද්ද? x ගේ 2 දාන්න මේ ෆන්ක්ෂන් එකේ. 2 ගණේ 8යි. ප්ලස් මෙතන 2 වර්ගය 4යි 4යි. මෙතන 2යි ධන 4යි 14යි ධන 6යි සමාන. ඊට පස්සේ මේක x ගේ ඍණ 3 දාන්න. ඍණ 3 ගණය එනවා 3 වර 3 9 9 වර 3 27 ඍණ 24යි. ඊට පස්සේ ඍණ 3 වර්ගය මෙතන එනවා. මේ ඍණ 3 වර්ගය තුල ධන 9යි ධන 9යි. ධන අපෝ 3 වර 2 ඍණ 3 දැම්මට පස්සේ මෙතන ඍණ 6යි. ධන 6යි. මෙතන ඉක්වේෂන් එකක් එන්නේ මේක සුළු කරන්න. තාමත් පහසුවෙන් මේ හොයාගන්න පුළුවන්. මෙතන මේ දෙන කැන්සල් වෙනවා. එතකොට මෙතන එනවා 6 4යි 10යි 18 ධන 4යි. එහා පැත්තේ එනවා ඍණ 27 ධන 9යි. ඒ ටික ඔක්කොම අරගෙන දාලා මේ ටික මෙහෙ ගන්න. එතකොට ඔන්න ඔය සමීකරණ සුළු කරන්න. සුළු කරාම ඒ සමානයි 8යි කියලා අපිට පිළිතුරු ලැබෙනවා. බොහොම සරල ප්‍රශ්නයක්. බය වෙනවා මොන ආකාරයෙන් දුන්නත් මේ හැම එකෙම තියෙන ශේෂ ප්‍රමේය මේ විදිහට කෙලින්ම ලියන්න පුළුවන් ශේෂ ප්‍රමේය නිසා. හරිද? පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් ප්‍රශ්න දෙකක් බලමු. දැන් බලන්න ඊළඟට තියෙන ප්‍රශ්නේ මම තෝරගන්නවා 20 ප්‍රශ්නේ අතරින් පතර මම කරන්නේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මේ fx කියන මෙන්න මේ බහුපශ්‍රිතය x න දෙකෙන් බෙදුවාම ලැබෙන ශේෂයයි. මෙන්න මේ බහුපශ්‍රිතය x න දෙකෙන් බෙදුවාම ලැබෙන ශේෂයයි. ලැබෙන ශේෂය මෙන්න මේකෙන් බෙදුවට පස්සේ ලැබෙන ශේෂය මෙන් 3 ගුණයක් වේ නම් එහි යගේ අහන්නේ. ඉතින් බලමු fx කියන එක නා x න දෙකෙන් බෙදුවට පස්සේ ශේෂය මොකක්ද? ඒකේ ශේෂය කෙලින්ම ගන්න පුළුවන් f2යි. ඊට පස්සේ මෙයා x ධන දෙකෙන් බෙදුවම ශේෂය එන්නේ g2යි. කියන්නේ මෙන්න මෙහෙම හරියට සිංහල තේරුම් ගන්න සිංහල ප්‍රශ්නයක් උදේ තියෙන්නේ. මෙන්න මේකෙන් මෙන්න මේ ශේෂය ලැබෙන ශේෂයත් ලැබෙන ශේෂය මෙන්න මේක x මෙන්න මෙයා x දෙකෙන් බෙදුවට පස්සේ ලැබෙන ශේෂය වගේ 3 ගුණයක්ලු. x දෙකෙන් බෙදුව විට ලැබෙන ශේෂය මෙන් 3 ගුණයක්ලු. ඒ කියන්නේ
මෙහා x ඍණ දෙකෙන් බෙදුවාම ලැබෙන ශේෂය මේක. මෙහා x ඍණ දෙකෙන් බෙදුවාම ලැබෙන ශේෂය මේක. කියන්නේ මෙන්න මේ ශේෂය මෙයා වගේ තුන් ගුණයක් ලෝ. ඒ කියන්නේ 3යි f2 සමානයි මට ලියන්න පුළුවන් g2 කියලා. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? සමීකරණයක් අපිට ගන්න පුළුවන් f2 කියන්නේ මේකේ දෙක ඉලක්කම දාලා මෙතන සමීකරණ සුළු කරගන්න තුනේ ඉලක්කමකුත් ඉස්සරහා තියෙනවා. g කියන්නේ මේක x ක දෙක දාලා මේ සමීකරණ සුළු කරගන්න. කෙලින්ම අපිට a කියන එක්කෙනාගේ අගය හොයාගන්න පුළුවන්. මේ අපි කරේ ශේෂ ප්‍රමේය. එන්නේ ශේෂ ප්‍රමේය. යාර මේකට එන්න පුළුවන් ටිකක් වෙනස් ආකාර ගැටලු. නම් දැන් අපි කිව්වා මේ ශේෂ ප්‍රමේය ඉගෙන ගන්නකොට ශේෂ ප්‍රමේය වළංගු වෙන්නේ රේඛීය සාධකයකින් බෙදෙන අවස්ථාවලට විතරයි කියන්නේ. නමුත් ශේෂ ප්‍රමේය අපිට භාවිත කරන්න පුළුවන් වර්ගජ සාධකයකින් බෙදෙන අවස්ථාවල. මේ ඕනම අවස්ථාවලට ශේෂ ප්‍රමේය අපිට මොකක් හරි කියන්නේ වර්ගජ සූත්‍රයකින් වර්ගජ සාධකයකින් මේ වගේ අවස්ථාවලට බෙදෙනකොට කියන්නේ රේඛීය නොවන ඕනෑම අවස්ථාවක් සඳහා අපිට ශේෂ ප්‍රමේය භාවිත කරගන්න පුළුවන්. ශේෂ ප්‍රමේය බෙදීම භාවිත කරගන්න පුළුවන්. ශේෂ ප්‍රමේය භාවිත කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවලට අපි කියනවා මේ රේඛීය නොවන පද වලින් බෙදීමේදී ශේෂ ප්‍රමේය භාවිත කිරීම. එතකොට ඒක වෙනම වැඩක්. මේ ශේෂ ප්‍රමේය සාමාන්‍යයෙන් විභාගයට අහන්නේ මේක. එතකොට රේඛීය නොවන පද වලින් ශේෂ මේ බෙදෙන අවස්ථාවලදී ශේෂ ප්‍රමේය භාවිතයෙන් බෙදන්න කියලා. අන්තිමට මට මතක විදිහට දුන්නේ 2012 අවුරුද්දේ. ඊට පස්සේ තාම දුන්නේ නැහැ. එතකොට රේඛීය නොවන පදයකින් බෙදනවා කියන්නේ ශේෂ ප්‍රමේය නැවත නැවත දාගන්න ඕන. උදාහරණයක් විදිහට රේඛීය නොවන පදයක් මම ගත්තොත් දැන් ශ්‍රුතයක් බෙදන්න තියෙනවා x ඍ දෙකෙන් x ඍ 3. බෙදන්න කිව්වොත් මේක ඇතුලේ අපිට පේන්න තියෙනවා රේඛීය සාධක දෙකක්. රේඛීය සාධක දෙකක් තියෙනවනේ. එතකොට ශේෂ ප්‍රමේය වළංගු වෙන රේඛීය සාධකයකින් බෙදෙන අවස්ථාවට නම් මේක ඇතුලේ රේඛීය සාධක දෙකක් තියෙනවා නම් මේකෙන් බෙදුවාම මොකක් හරි ප්‍රශ්නයක් අහනවා නම් ශේෂයක් මොකක් හරි අහනවා නම් එතෙන්ට ඕන වෙන්නේ ශේෂ ප්‍රමේය දෙපාරක් මෙතන පාවිච්චි කරන්න වෙනවා. මොකද ශේෂ ප්‍රමේය වළංගු වෙන රේඛීය සාධක වලින් බෙදෙනකොට නිසා. يعني මේ වගේ ගානක් හදනකොට ශේෂ ප්‍රමේය නැවත නැවත එදී යුතුයි. ඒක වෙනම කතන්දරයක්. ඒක වෙනම විශේෂයෙන් ඉගෙන ගන්න ඕන දෙයක්. අපි ඊළඟට බලන්නේ රේඛීය නොවන පද වලින් බෙදෙනකොට ශේෂ ප්‍රමේය කොහොමද වළංගු වෙන්නේ කියලා. ඉතින් ඒකට යන්න කලින් ශේෂ ප්‍රමේය හොඳට පුළුවන් වෙනවා. මේක මම පුළුවන් ගණන් ටික දාන්නම් අපිට. දැන් පුළුවන් මට මුලින්ම ගණන් ටික හදාගෙන ආපු කෙනෙක්ට දැන් සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරන්න පුළුවන් 21 දක්වා තියෙන සියලුම ගණන් ටික හදන්න පුළුවන්. එතකොට රේඛීය නොවන පද වලින් ශේෂ ප්‍රමේය භාවිත වෙන විදිහට කියලා දීලා තමයි සාධක ප්‍රමේයට යන්නේ. අපි ඒක ඊළඟ කොටසින් සාකච්ඡා කරමු. ඒක තමයි මේ පාඩමේ තියෙන වැදගත්ම දේ. මොකද දැනට 2012 හෝ 13 වගේ මට අන්තිම මතක විදිහට තිබ්බේ. ඉතින් පස්සේ තාම ඇවිල්ලා නැහැ. එන්න පුළුවන් දේ මේක. මේක આવොත් දැන් රේඛීය නොවන පදයකින් ශේෂ ප්‍රමේය භාවිතයෙන් එහෙම බෙදන්න කිව්වට පස්සේ මේක බෙදුම් ඇල්ගොරිතම් එක දාලා මොකක් හරි බොරුවක් දාලා බෙදන්න පුළුවන්. එහෙම හරියන්නේ නැහැ. ශේෂ ප්‍රමේය තමන් භාවිතා කරන දේ දැනෙන්න ඕන. ඒක බලමු ඊළඟ කොටසේ.